ආයුබෝවන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. රටක සංවර්ධනයේට අධ්‍යාපනය අත්‍යවශ්‍ය කාරණාවක්. වසර 13ක සහතික කළ අධ්‍යාපනයක් දැන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඔය අතරදී අවුරුදු 13ක් අධ්‍යාපනය ලැබලා පාසලේ සිසුවෙක් විදිහට ගත කරන බොහෝ පිරිසක්ින් අනතුරුව පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උසස් පෙළෙන් පස්සේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවලට පිරිසක් තේරෙනවා 33000ක් 35000ක් අතර පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. ඉන් පස්සේ ඉතිරි පිරිසට මොකද වෙන්නේ? බොහෝ පිරිසක් අපි දකිනවා වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙනවා. වෘත්තීය තාක්ෂණ අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන්න බොහෝ පිරිසක් පෙළඹෙනවා. ඉදිරි අනාගතයේ යහපත් කරගන්න තමයි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. වෘත්තීය තාක්ෂණ අධ්‍යාපනය ගැන කතා කරනකොට අපේ රටේ ප්‍රමුඛතම ආයතනය, පිළිගත් ආයතනය ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය. කෙටියෙන්ම කිව්වොත් නයිටා. අපි හැමදෙනෙක්ම දන්නේ නයිටා කියන නමින්. අපි කතා කරන්න සූදානම් නයිටා නැත්නම් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පිළිබඳව. අපි මැදිරියට ආරාධනා කළා ඒ පිළිබඳව කතා කරන්න සුදුසුම පුද්ගලයන් දෙදෙනෙක්ට. අපි හඳුනා ගනිමු අද දවසේ 7 වෙනි පැයට එකතු වෙන්නේ කවුද කියලා. තරංග නලින් ගම්ලත් මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. එතුමන් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපතිතුමන්. ඔබතුමන්ට සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. සුබ දැසන. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂයාගේ සුජීව වික්‍රමසිංහ මහත්මයා. ඔබතුමන්ට සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. නයිටා අපි හැමදෙනෙක්ම දැන් සමාජයේ බොහෝ දෙනෙක් කතා වෙන නයිටා කිව්වහම මේ නම හොඳටම හුරු පුරුදුයි. හැබැයි නයිටා එකෙන් නැත්තම් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ? කොහොමද මේක පටන් ගන්නේ? අපි කතා කරමු එතනින්. ඇත්තටම නයිටා කියන ආයතනය ආරම්භ වෙන්නේ 1971 ජාතික ආධුනිකත්ව මණ්ඩලය විදියට. ඊට පස්සේ 1990 වඩා පුළුල් බලතල සහිතව අලුත් පනතකින් ස්ථාපනය වෙනවා. ඊට පස්සේ අපි ඒ වසර 50ක් සපිරෙනවා මම හිතන්නේ ලබන අවුරුද්ද වෙද්දී අපිට අවුරුදු 50ක්. ඒ වසර 50ක කාලය තුල විශේෂයෙන්ම අපේ ප්‍රධානම පුහුණු ක්‍රමවේදය වෙන ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ අපේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දීම තමයි අපේ වගකීම. ඒ කාර්ය ඉටු කිරීම සඳහා අපේ ප්‍රධාන ජාතික ආයතන 3ක් ක්‍රියාත්මක වෙනවා. නම් වශයෙන් කියනවා නම් කටුනායක අපේ ඉංජිනේරු තාක්ෂණ ආයතනය, ඔරුගොඩවත්තේ තියෙන අපේ මෝටර රථ කාර්මික අභ්‍යාස ආයතනය, ඒ වගේම කටුපැද්දේ තියෙන අනික් ආයතනය අපේ ඒකේ නම හඳුන්වනවා නම් කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය. ඒ ආයතන තුනට අමතරව අපි දිස්ත්‍රික්ක 25ක කාර්යාල හරහා පුහුණු මධ්‍යස්ථාන 66ක නෙට්වර්ක් එකකින් අපි සමන්විත වෙනවා. ඉතින් ඒ සියලුම ආයතන හරහා ආධුනිකත්ව ක්‍රමවේදය සහ මධ්‍යස්ථාන ක්‍රමවේදය යටතේ තරුණ තරුණයන්ට පුහුණුව ලබා දෙනවා. දැන් විශේෂිත බලතල සහ කාර්යභාරයෙන් උත්තිනවා නයිටා නැත්නම් මේ ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරියට මොනවද ඇත්තටම මේ ජනතාව වෙනුවෙන් ලබා දෙන? අපි දන්නවා දැන් බොහෝ පිරිසක් මේ ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපන තාක්ෂණ වේදය හදාරන්න වෘත්තීය තාක්ෂණය කිව්වහම කෙලින්ම ඔබතුමන්ලගේ නම තමයි අපිට සිහිපත් වෙන්නේ. ඇත්තටම මොනවද මේ වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට අමතරව තවත් මොන හරි කාර්යයන් සිද්ධ වෙනවද? අනිවාර්යයෙන්ම දැන් අපි 1990 පනත අනුව අපිට පැවිලා තියෙන බලතල සහ කාර්යයන් කතා කරොත් එහෙම වෘත්තීය පුහුණුව සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම අපේ ප්‍රධාන වගකීමක්. ඒ වගේම ඒ සම්බන්ධයෙන් පවතින අනිකුත් විභාග පැවැත්වීම වගේ කාර්යයන් අපි විසින් සිදු කරනු ලබනවා. ඊට අමතරව ජාතික නිපුණතා සම්මතයන් නැත්නම් අපි NCS කියලා කියනවා. ඒ සියලුම වෘත්තීන් සඳහා ජාතික නිපුණතා සම්මතයන් අපි විසින් සකස් කරනු ලබනවා. ඊට අමතරව මේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ පරීක්ෂණ පැවැත්වීම සහ වැඩසටහන් නිර්මාණය කිරීමත් අපේ ආයතනයේ මූලිකවම පනත යටතේ තියෙන බලතල අනුව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ NTT නැත්නම් National Trade Test ජාතික ශිල්පීය පරීක්ෂණය පැවැත්වීමත් නයිටා ආයතනයේ ප්‍රධානම වගකීමක්. හොඳයි. ඔය අතරේ අපි දකිනවා මේ විශේෂයෙන්ම නලින් මහත්මයා දැන් බොහෝ දෙනෙක් දැනගන්න කැමතිත් ඇති, බොහෝ දෙනෙක් කතා බහත් කරනවා මේ NVQ ජාතික වෘත්තීය සුදුසුකම මේ ඇතුළු බොහෝ
පරීක්ෂණ සිද්ධ කරන ඔබතුමන්ලගේ ආයතනයෙන් අපි කැමැති දැනගන්න අපිත් එක්ක ඉන්නවා ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරී සහකාර අධ්‍යක්ෂ ඇගීම් සුජීව වික්‍රමසිංහ මහත්මයා. සුජීව මහත්මයා මොනවද ඇත්තටම ඔබතුමන්ලගේ ආයතනයෙන් සිද්ධ කරන පරීක්ෂණ? අපි කියන්නේ එක එක ටෙස්ට් වර්ග නැත්නම් මේ ට්‍රේනින් කෝසස් නැත්නම් පුහුණු කිරීමේ පාඨමාලා පවත්වනවා. අපි කැමැති දැනගන්න මොනවද මේ විදිහට පවත්වන පාඨමාලා? ඒ වගේම ඒ පරීක්ෂණ පිළිබඳව අපි දැනගන්න කැමැතියි. ප්‍රධාන වශයෙන්ම අප ආයතනය මගින් ක්‍රියාත්මක කරනවා ජාතික වෘත්තීය සුසුකම් සහතික ලබා දීමේ ක්‍රමවේද තුනම අප ආයතනය මගින් ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රමවේද තුන විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. පළවෙනි එක තමයි CBT ක්‍රමවේද, එහෙම නැත්නම් competency based assessment training. ඒ කියන්නේ විධිමත් පුහුණු ආයතනයක් තුල යම්කිසි කාල සීමාවක් තුල පුහුණුව ලැබූ ශිල්පීන් අගයීමට ලක් කළා එන්නේක සහතික ලබා දීමේ ක්‍රමවේදය තමයි CBT කියලා කියන්නේ. ඊට අමතරව අපේ ආයතනයට පමණක් අනන්‍ය වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා EBT කියලා. EBT කියන්නේ අපේ ඉන්ඩස්ට්‍රිය තුල අපේ දරුවන් පුහුණු වීමට ලක් කළා වසර එකමාරක් දෙකක් වගේ කාල සීමාවක් තුළ පුහුණුව නිම වීම පස්සේ ජාතික තත්ත්ව සම්මත වලට අනුව ඔවුන්ගේත් මේ අගයීම් පරීක්ෂණ සිද්ධ කළ සහතික ලබා දෙනවා. මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්නේ නයිට ආයතනයට පමණයි. අපිට මේ දැක ගන්න පුළුවන් ඒ වෘත්තීය සුදුසුකම් NVQ levels නේද? ඔව්. අපිට අද දවසේ අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ ක්‍රමවේදය තමයි තුන්වෙනි ක්‍රමවේදය RPL. RPL කියන්නේ recognition of prior එහෙම නැත්නම් පෙර දැනුම අගයීමේ ක්‍රමවේදය. ඉතින් මේකේ විශේෂත්වය තමයි අද ශාස්ත්‍රය තුල ඉන්න දැනුම නිපුණතාවය සහ කුසලතාවයෙන් හැබි පළපුරුදු නිපුණ ශිල්පීන්ට ඔවුන්ගේ හැකියාව ජාතික නිපුණ සම්මත වලට අනුව අගයීමට ලක් කරලා සහතික ලබා දීමේ ක්‍රමය තමයි RPL ක්‍රමවේදය කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි අද සමාජය තුළ ඉන්න විධිමත් පුහුණුවක් නොලැබූ නමුත් ඔවුන් වැඩ කිරීම තුළින් ලබාගත් දැනුම අගයීමට ලක් කරලා ඊටාත්ම කෙටි කාලයක් තුළ ජාතික තත්ත්ව සම්මත වලට අනුව අගයීමට ලක් කරලා NVQ සහතිකයම නැත්නම් ජාතික නිපුණතා සහතිකය වෘත්තීය සුසුකම් සහතිකය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා මේ RPL ක්‍රමවේදය හරහා. අප ආයතනයේ මේ වෙන විට ක්‍රියාත්මක කරන ප්‍රධානම ක්‍රමවේදය තමයි RPL ක්‍රමවේදය. අද වෙනකොට ලංකාවේ RPL ක්‍රමවේදය හරහා අගයීම් පරීක්ෂණ තියලා සාතික පත්‍ර 70000කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ 90%කට වැඩි ප්‍රමාණයක් ජාතික අධිකෘත කාර්ය පුහුණු අධිකාරිය විදියට අප ආයතනයේ මගින් විශේෂයෙන්ම වෘත්තීන් 264කට අදාළව අපි මේ අගයීම් ක්‍රමය හරහා සහතික පත්‍ර ලබා දීම සිදු කරනවා. දැන් සුජීව මහත්මයා මේ දැන් ඔබතුමන්ලා ලබා දෙන මේ NVQ සහතිකය මේ සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව පිළිගත් එකක්ද කොහොමද මේ? ඇයි මේ වගේ පොදු දෙයක් පාවිච්චි කරන්න විශේෂයෙන්ම හේතුව අපි දකිනවා දැන් බොහෝ පිරිසක් ලංකාවේ ඉන්න පිරිස් අපි මේ දකින NVQ මට්ටම් මේ ඔබට ගමන් කරන්න පුළුවන් NVQ 1 2 3 4 ඒ විදිහට NVQ දැන් අපේ රටේ level 7 7 වෙනකන් තියනවද කොහොමද? ඔව්. දැනට අපේ රටේ ක්‍රියාත්මක වෙන NVQ ක්‍රමය අපි හඳුන්වනවා levels විදියට NVQ levels 1 ඉඳලා 7 දක්වා. ඒ කියන්නේ පළවෙනි එකේ ඉඳලා 7 දක්වා. ඉතින්දී අපි පළවෙනි level එකේ ඉඳලා හතරවෙනි level එක දක්වා සහතික මට්ටම විදියට තමයි සලකන්නේ. පස්වෙනි level එක ඩිප්ලෝමා මට්ටමත්, හයවෙනි level එක උසස් ඩිප්ලෝමා මට්ටමත්, හත්වෙනි level එක කියන්නේ උපාධි මට්ටමත්. යම්කිසි කෙනෙක් වෘත්තීයමය වශයෙන් මේ NVQ ක්‍රමවේදයට ඇතුළත් වෙලා සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් වුණත් අද අප රට තුළ උපාධිය දක්වා වෘත්තීය සුසුකම ලබා ගැනීමේ ක්‍රමවේදය විවර වෙලා තියෙනවා. දැන් මේකේ මේ වැදගත්කම කොහොමද? දැන් මේක ජාත්‍යන්තරව පිළිගන්නවද? අපේ රටේ විතරද මේ පිළිගැනීම තියෙන්නේ කොහොමද? විශේෂයෙන්ම මේක ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වෘත්තීය පුහුණු ශාස්ත්‍රයට අදාළව ඉහළම පිළිගැනීමට ලක්වන සහතිකය තමයි NVQ සහතිකය. විශේෂයෙන්ම ඔබතුමා අහපු නිසා ජාත්‍යන්තර වශයෙන් මේකට තියෙන පිළිගැනීමෙන් සඳහන් කරොත් අද වෙන විට මේ සහතිකයට තියෙන පිළිගැනීම සමහර වෙලාවට උපාධියට පශ්චාත් උපාධියටවත් නැහැ රැකියා අවස්ථා සොයා ගැනීමේදී විදේශ රටවල විශේෂයෙන්ම කිව්වොත් යුරෝපියන් කන්ට්‍රීස් විතරක් නෙවෙයි මැද පෙරදිග රටවල පවා මෙම සහතිකය තිබෙනවා නම් රැකියාව සොයා ගැනීම පහසු වෙනවා විතරක් නෙවෙයි සැලරි එක විශාල වශයෙන් වැඩිවීමක් පෙන්눔 කරන උදාහරණයක් විදිහට අපි ලෙබනන් රාජ්‍යයත් එක්ක පහුගිය කාල සීමාව තුළ යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ආරම්භ කරා. එතෙන්දී ඔවුන් මේ NVQ සහතික නැති නුපුහුණු ශ්‍රමිකයන්ට වඩා NVQ සහතිකයක් තියෙන දැනුම නිපුණතාවයේ තියෙන අයගේ සැලරි එක දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම යුරෝපියන් ඕස්ට්‍රේලියාව නවසීලන්තේ වගේම යුරෝපියන් රටවල් වල බොහොමයක් මේ NVQ සහතික තියෙනවා නම් ඔවුන්ට රැකියාව පහසුවෙන් ලැබෙනට අමතරව පර්මනන්ට් රෙසිඩන්ට් ගනිද්දී යම් ලකුණු මට්ටමක් එකතු වීමක් සිද්ධ වෙනවා. ඒතර ඊටාත්ම පහසුවෙන්
රැකියාවක් විදේශ වෙළඳපොළේට විදේශගතව රැකියාවක් සොයා ගැනීමේදී NVQ සහතිකයක් තියෙන කෙනෙකුට විශාල ප්‍රමුඛතාවයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් ජාතික වශයෙන් ගත්තහම NVQ වෘත්තීය පුහුණුවට අදාළව NVQ සහතිකයට තියෙන පිළිගැනීමට සම කරන්න බෑ වෙන කිසිම සහතිකයක්. ඒක හේතුව තමයි අපේ රජය විසින් 2016 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 16 අනුව NVQ level 3 සහ NVQ level 4 වලට විශේෂ තැනක් දීලා තියෙනවා. ඒක තමයි NVQ level 3 සහතිකයක් ලබා ගත්තොත් තාක්ෂණික හා කාර්මික අංශයේ වෘත්තීන් වලට අදාළව ඔවුන් සාමාන්‍ය පෙළ හා සමත් වුණා හේ සලකලා ඔවුන්ට රජයේ හෝ රැකියාවකට ඇතුළත් වීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේ NVQ level 4 සහතිකයක් තියෙනවනේ ඒක උසස් පෙළ සමත් වූවාට සමාන කරලා තියෙනවා. ඒතර ඔවුන්ටත් මේ ක්‍රමය යටතේදී උසස් පෙළෙන් බඳවා ගන්නා තනතුරු වලට ඇතුළත් වීමට NVQ level 4 කියන සහතිකය වැදගත් වෙනවා. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගත්තම මේ සහතිකයට විශාල වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ වගේම විදේශ ශ්‍රම වෙළඳපොළ තුල අපිට මේ අන්ස්කිල් ලේබර්ස් එහෙම නුපුණුත් ශ්‍රමිකයන් විදියට යවන්නට වඩා ඒ රටවල් වලට NVQ සහතිකය ලබා දීලා ඔවුන් හැකියාවෙන් නිපුණතාවෙන් හෙබි ශිල්පීන් බවට පත් කරලා විදේශ රටවලට යවනවා නම් අපේ විදේශ ආදායම දෙගුණයකින් විතර විශාල ප්‍රමාණයකින් වැඩි කර ගන්නට විශාල පිටුවහලක් වෙනවා මේ NVQ ක්‍රමවේදය තුලින් සහතික ලබා දීම. හොඳයි. සුජි මහත්මයා විදිහට පැහැදිලි කරපු අතරදී දැන් ඔබ දකින්නත් ඉතිරේ දිස්සනවා NVQ මට්ටම් පිළිබඳව NVQ 1 මට්ටම 2 3 4 5 මේ විදිහට NVQ මට්ටම් 7 දක්වාම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඔය අතරදී කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ NVQ සහතිකය ලබා ගන්න පුළුවන් අපිට කොයි විදිහටද? දැන් අපි කතා කළොත් එහෙම නලින් මහත්මයා මේ අර කලිනුත් සඳහන් කළා ඔබතුමන් ඒ වගේම සුජී මහත්මයාත් සඳහන් කළා EBT, CBT සහ RPL පිළිබඳව. අපි වැඩිදුරටත් කතා කළොත් එහෙම මේ NVQ සහතිකය අපිට ලබා ගන්න පුළුවන් ක්‍රම කොයි වගේද කියලා කොයි විදිහටද ඇත්තටම ගන්න පුළුවන් අපිට? ඔව් දැන් අපි EBT කියලා කියන්නේ enterprise based training. නැත්තම් අපිට අපේ ආධුනිකත්ව ක්‍රමවේදය යටතේ ආයතනයක හෝ කර්මාන්තශාලාවක පුහුණුව ලැබුවට පස්සේ විධිමත් පුහුණුවකින් පස්සේ අපි අපේ NVQ සහතිකයක් ඒ මට්ටම අනුව නිකුත් කරනවා. ඒ වගේම CBT කියලා අපි හඳුන්වන්නේ competency based training. ඒකත් පුහුණු කාල පරිච්ඡේදය නිශ්චිත වෙච්ච පුහුණුවකින් පස්සේ NVQ සහතිකයක් ලබා ගැනීමට. දැන් සුජීව ඉස්සෙල්ලා වඩාත් පැහැදිලි කරා වගේ අපි RPL ක්‍රමවේදය යටතේ පෙර දැනුම ඇගීම යටතේ තමයි මේ NVQ සහතිකය නිකුත් කරන්නේ. අපි දන්නවා සමහර පුද්ගලයන් නිපුණ ශිල්පීන් බවට පත්වන්නේ කිසිම පුහුණුවක් නැතුව ආයතනයකට සම්බන්ධ වෙලා ඒ අත්දැකීම් අනුව අපි මේ පුහුණු ක්‍රමවේද තුනම බලපුවාම ඇත්තටම මේකේ අපිට වෙනස් කිරීමක් කරන්න බෑ. තමන් ඒ කාලය රැකියාවේ නිරුත් වුණාට පස්සේ ඔහු පුහුණු ශිල්පීන් සමග තමයි වැඩ කරන්නේ. ඒක නිසා ඒ යම්කිසි කාලයකට පස්සේ ඔහු ඒ අවශ්‍ය නිපුණතා සම්මතයන් දැනුම් මට්ටම් වලට ළඟා වෙනවා. ඒක නිසා අපි සලකනවා රටේ ඉන්න සියලුම ශ්‍රම බලකාය RPL ක්‍රමයේ යටතේ යම්කිසි සහතිකකරණයකට ලක් විය යුතුයි කියලා. ඒක නිසා තමයි අපි අද දවසේ වැඩිපුර RPL නැත්තම් පෙර දැනුම ඇගීම් ක්‍රමයේ යටතේ සහතික ලබා ගත යුතුයි කියන මතයේ ඉඳලා අද කතා කරන්නේ. හොඳයි. දැන් EBT සහ අනෙකුත් ක්‍රමය විශේෂයෙන්ම EBT ක්‍රමය ඒ වගේම CBT ක්‍රමය මේ හරහා පොදුවේ ඕනම කෙනෙක්ට NVQ සහතික ලබා ගන්න අයදුම් කරන්න පුළුවන් පාඨමාලාවකට ඇතුළත් වෙලා ඒ වගේම ඒ ක්‍රමානුවේ අනුගමනය කරමින්. දැන් ඔය අතරේ ඔබතුමන් සඳහන් කරපු කාරණාව RPL ක්‍රමය බොහොම වැදගත්. දැන් ක්ෂේත්‍රයේ නිපුණතාවයෙන් පිරි ශිල්පීෙක්ට විශේෂයෙන්ම අත්දැකීම් වලින් පරිපූර්ණ වෙච්ච කෙනෙක්ටත් NVQ සහතිකය ගන්න පුළුවන් කියලා ඔබතුමන් සඳහන් කළා. ඇත්තටම මේ RPL විදිහට NVQ සහතිකයක් ගන්නේ කොහොමද? සුජී මහත්මයා අපිට පැහැදිලි කළොත් මොනවාද මේකට අවශ්‍ය මූලික සුදුසුකම්? RPL ක්‍රමයට NVQ සහතිකයක් ලබා ගන්නවා නම් ප්‍රධානම සුදුසුකම තමයි සේවා පළපුරුද්ද. සේවා පළපුරුද්දක් නැති කෙනෙකුට RPL ක්‍රමය හරහා NVQ සහතික ලබා ගැනීම බයදුම් කරන්න බෑ. ඒක අපි NVQ RPL ක්‍රමය හරහා NVQ සහතික ලබා දීම අපේ ආයතනය මගින් ක්‍රියාත්මක කරන්නේ 4 වෙනි මට්ටම දක්වා තමයි. ඒතර අපි 4 වෙනි මට්ටම දක්වා ක්‍රියාත්මක කරන මේ ක්‍රමයේදී සේවා කාලය අවුරුදු 1කමාරකට වැඩි කෙනෙකුට පුළුවන් NVQ level 3 කියන මට්ටමට අයදුම් කරන්න ඍජුවම. සේවා කාලය අවුරුදු 4කට වැඩි නම් ඒ වගේම රජයේ නොවන පෞද්ගලික ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඔහුට සේවා කාලය අවුරුදු 4ක
සේවා කාලයක් එක්ක ඔවුන් ETF ගෙවලා තියෙනවා ඒ මත සනාථ කරන්න පුළුවන් ඔවුන් අවුරුදු 4ක් වැඩ කරා කියලා අදාළ වෘත්තියේ. එතකොට ඒ කියන්නේ මම මේ පැහැදිලි කරේ යම්කිසි විධිමත් ආයතනයක සේවා ආයතනයක වැඩ කරන කෙනෙක් කොහොමද මේක ලබා ගන්නේ කියලා. ඔහුගේ ප්‍රධානම කාරණාව තමයි ඔහුගේ සේවා පළපුරුද්ද සනාථ කිරීම. ඒතර සේවා පළපුරුද්ද level 4 දක්වා අවුරුදු 4කට වඩා වැඩි කාලයක් ඔහු වැඩ කරලා තියෙනවා නම් අදාළ වෘත්තියේ ඔහුට පුළුවන් මේ සඳහා අයදුම් කරන්න. ඒ වගේම තමයි වයස සීමාවක් තියෙනවා. වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕන NVQ level 3 සඳහා අයදුම් කරන්න. ඒ වගේම වයස අවුරුදු 23ට වඩා වැඩි වෙන්න ඕන NVQ level 4 සඳහා ඍජුවම අයදුම් කරන්න. හැබැයි මේ ක්‍රමය තුල තියෙනවා අවුරුදු 18 දී NVQ level 3 සහතිකය ගත්ත දරුවෙකුට තවත් අවුරුදු 2ක කාල සීමාවක් සේවා පළපුරුද්ද ලබා ගැනීමේ අනතුරුව එහෙම නැත්නම් අවුරුදු 20 දී පුළුවන් නැවතත් level 4 සහතිකය ලබා ගැනීම සඳහා අයදුම් කරන්න. යම්කිසි කෙනෙක් level 2 සහතිකය අවුරුදු 18 දී අරගෙන තියෙනවා නම් එතෙන් සිට අවුරුදු 3ක සේවා පළපුරුද්ද. ඒ කියන්නේ අවුරුදු 21 වෙනකොට පළපුරුද්ද සනාථ කිරීමෙන් පස්සේ ඔහුට පුළුවන් level 4 සඳහා අයදුම් කරන්න. දැන් සුජී මහත්මයා ප්‍රශ්නයක් තියෙනවා මේ. කෙනෙක් රජයේ සේවයේ නියුක්ත වෙලා ඉන්න පුළුවන්. නැත්නම් පෞද්ගලික රස්සාවක් කරන්න පුළුවන්. පෞද්ගලික අංශයේ සේවයේ නිරත වෙන්න පුළුවන්. මේ දෙපිරිසටම පුළුවන් NVQ සහතිකයක් ලබා ගන්න කොහොමද ඒ තත්ත්වය? පුළුවන්. මේක රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ විධිමත් ආයතනවල වැඩ කරන සේවකයන්ට විතරක් නෙවෙයි තමන්ගේම පෞද්ගලික ව්‍යාපාරයක් පවත්වාගෙන යන සෑන් රැකියාවක් විදියට ව්‍යාපාර කරගෙන යන අයටත් පුළුවන් මේ නිකුත් සහතිකය ලබා ගන්න. ඒතර ඒක ලබා ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවය තමයි තමන් ව්‍යාපාරයක් පවත්වාගෙන ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ පටන්ගෙන වසර එකහමාරක කාල සීමාවකදී අර මම කිව්වා වගේ level 3 සහතිකය සඳහා අයදුම් කරන්න හැකියාව තියෙනවා. වසර 4කට වැඩි කාල සීමාවක් ගියාට පස්සේ වසර 4කට පස්සේ level 4 සහතිකය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සමහර අය අපි දන්නවා ග්‍රාමීයව උදාහරණයක් විදිහට පෙදරේරු වෘත්තිය, විදුලි කාර්මික වෘත්තිය, ජලනල කාර්මික වෘත්තිය මේ අය එදිනෙදා Taman කිසියම් රැකියාවක නිරත වෙලා එවැනි වෘත්තීන් වල යෙදෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ අයට පුළුවන් ඒ අයගේ සේවා කාලය සනාථ කරගන්න ග්‍රාම නිලධාරීවරයා මගින් සේවා සහතිකයක් ඉදිරිපත් කරන්න. ඒතර ග්‍රාම නිලධාරීවරයා සහතික කරනවා ඔහු ඒ ප්‍රදේශය තුල ජලනල කාර්මිකයෙක් විදියට වසර එකහමාරක් එහෙම නැත්නම් වසර 4කට වැඩි කාලයක් සේවය කරනවා කියලා සහතික කරනවා නම් අපි ඒ අයට අවස්ථාව තියෙනවා විධිමත් සේවා සහතිකයක් නොතිබුණත් ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය මත ලබා දෙන සේවා සහතිකයෙන් ඔවුන්ට පුළුවන් මේ වෘත්තිය සඳහා අයදුම් කරන්න. හොඳයි. දැන් ඔය අතරේ නලින් මහත්මයා අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් අපි සඳහන් කළා කොයි සුදුසුකම්ද තියෙන්න ඕනේ RPL ක්‍රමවේදය හරහා NVQ සහතිකයක් ලබා ගන්න සුජී මහත්මයා පැහැදිලි කළා. පෞද්ගලික රාජ්‍ය මේ දෙයංශයේම පිරිස් වලට පුළුවන් පෞද්ගලික අංශේ නම් ග්‍රාම නිලධාරීවරයෙක් කරහත් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි කැමති දැනගන්න මේ රස්සා ගත්තොත් එහෙම එක රස්සා තියෙනවනේ. දැන් රාජ්‍ය සහ පෞද්ගලික අංශේ රස්සා කියලා අපි දන්නවා. වෘත්තීන් ගත්තාම වෘත්තීන් වලත් වෙනමම ක්ෂේත්‍රවලට NVQ ලබා දෙන සහතිකය වෙනස්ද කොහොමද? මොන වෘත්තීන් යටතේද NVQ සහතිකය ලබා ගන්න පුළුවන්? ඔව් ඇත්තටම අපේ ජාතික නිපුණතා සම්මත සකස් කරලා තියෙනවා වෘත්තීන් 264ක් සඳහා. ඔබතුමාලට කෙනෙකුට අවශ්‍ය නම් මොනවද මේ වෘත්තීන් කියලා බලාගන්න ත්‍රිතික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක බලා ගන්න පුළුවන්. ඒ 264 සඳහාම ඒක විශාල පරාසයක්. 264 සඳහාම NVQ සහතික මේ ක්‍රමවේද තුනම ඔස්සේ ඉස්සෙල්ලා අපි අතාරා වගේ EBT CBT අපිට මේ දැක ගන්න පුළුවන් නේද මේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන් මේ විදිහට. ඔව් EBT CBT සහ RPL ක්‍රමවේද යටතේ ඒ අදාළ NVQ මට්ටම් වල සහතික ලබා ගැනීමේ හැකියාව අද වෙනකොට පවතිනවා. ඔබතුමන්ලගේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නැත්නම් නයිට වෙබ් අඩවියට ගිහිල්ලාද මේ දේ බලන්න පුළුවන්? ඔව් අපේ වෙබ් අඩවිය ඒ වගේම TVC නැත්නම් ත්‍රිතික හා වෘත්තීය කොමිෂන් සභාවේ වෙබ් අඩවියනොත් මේක තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. හොඳයි. ඒ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සුජී මහත්මයා දැන් මේ දේ සඳහා විශේෂයෙන්ම අපි දන්නවනේ දැන් අපේ රටේ බොහෝ දේවල් බොහෝ පාඨමාලා ක්‍රියාත්මක වෙන්නේ අධික මිල මුදල් අය කරන මේ හැම දෙයකටම කොහොමද ජනතාවට දරන්න පුළුවන් මිලකට මේ දේ ලබා ගන්න පුළුවන්? දැන් අපි දන්නවා ඔබතුමන්ලා පාඨමාලා ක්‍රියාත්මක කරනවා බොහොම සහන මිලට අපේ රටේ දරුවන් වෙනුවෙන්. විශේෂයෙන්ම දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කෙනෙක්ට ලබන්න හැකියාවක් නැත්නම් එතනින් එහාට යන්න පාරක් තියෙන්න ඕනේ රටේ සංවර්ධනය වෙනුවෙන්. කොහොමද දැන් මේ විදිහට විවිධ වෘත්තීන් වල නියැලෙන පිරිස් වලට NVQ සහතිකය ලබා ගන්න එක පහසු විදිහට ඔබතුමන්ලා සකස් කරලා තියෙනවද? අධික මුදලක් අය කරනවද? නැත්නම් කොහොමද දරන්න පුළුවන් මිලක්ද මේකේ තියෙන්නේ?
අපි NVQ RPL ක්‍රමය හරහා NVQ සහතික ලබා දීමේදී මම හිතන්නේ කිසියම් නිපුණ ශිල්පියෙකුට මේ NVQ සහතිකය ලබා ගන්න පුළුවන් ඉතාමත්ම ලාභදායී අඩුම මුදලක් වැය කරමින් ඉතාමත් කෙටි කාලයක් තුළ ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි RPL. මේ RPL ක්‍රමවේදය හරහා පසුගිය වසර ගණනාවක් තුළම NVQ සහතික ලබා දීමේදී මුදල් අය කිරීමකින් තොරව සහ මුදල් අය යම් සුළු ප්‍රමාණයක මුදල් අය කිරීමකින් යුතුව මේ ක්‍රම දෙකම අපි ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේත් ක්‍රියාත්මක වන ආංශික නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය හරහා සෑම වසරකම නිපුණ ශිල්පීන් 5000කට නොමිලේ ජාතික වෘත්තීය සුසුකම් සහතික ලබා දීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරා. එතෙන්දී අපි මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. ඒක අපි ජාතික වශයෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන විදිහේ සුවිශේෂී වැඩසටහන් ගණනාවක් පසුගිය කාල සීමාව තුළ ක්‍රියාත්මක කරා. ඒක යටතේ මේ වසරෙත් අපි ඒක ක්‍රියාත්මක කරනවා. නොමිලේ නිපුණ කාන්තා ශිල්පීන් 4000ක් සබැල් ගැනීමේ වැඩසටහන ඒක අපි ගරු සභාපතිතුමා පැහැදිලි කරાવી. ඒ වගේම අපි යම්කිසි කෙනෙක් ගරු සභාපතිතුමා පැහැදිලි කරා වගේ අපි නිපුණතා සම්මත හදලා තියෙන වෘත්තීන් 264න් RPL ක්‍රමය හරහා මේ වෘත්තීන් 264ටම NVQ සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඒ අයදුම් කරන ඕනම කෙනෙකුට අපේ මුදල් ගෙවීමේ ක්‍රමවේදය පැහැදිලි කරොත් ලියාපදිංචි ගාස්තුව විදියට රුපියල් 1500ක මුදලක් ගෙවන්න ඕන. ඒක 1500ක මුදලෙන් 1000ක් ජාතික ආධුනික කාර්මික අධිකාරියට රුපියල් 500ක මුදලක් සහතිකපත් සහ අධීක්ෂණ ගාස්තු වෙනුවෙන් තෘතීක වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවටත් ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕන. මුලින්ම කරන්න ඕන මේ සහතිකය ලබා ගැනීමේදී NVQ RPL අයදුම් පත්‍රයක් අරගෙන අයදුම් පත්‍රය පුරවලා අර මම කලින් සඳහන් කළා වගේ සේවා සහතික සහ ජාතික හඳුනුම්පතේ කොපියක් සමග මේ රුපියල් 1500ක මුදල ගෙවලා ලියාපදිංචි වෙන එක. ලියාපදිංචි වෙලා ඊට පස්සේ ඊළඟට අපි පෙර ඇගීම් පරීක්ෂණයක් තියෙනවා මේ ලියාපදිංචිය කරාට පස්සේ ඒ අයදුම් කරුවන්ට. සාමාන්‍යයෙන් මේ මොන වගේ දේවල්ද මේ පරීක්ෂණයේදී ඇගීමට භාජනය කරන්නේ? ඔහුගේ හෝ ඇයගේ ලබාගත් දැනුමද නැත්නම් කුසලතාවයද කොයි ආකාරයෙන්ද පරීක්ෂණය සිද්ධ වෙන්නේ? ඔව් දැනුම කුසලතාවය සහ ආකල්ප කියන මේ සියල්ලම ඇගීමට ලක් කරනවා. එතෙන්දී විශේෂයෙන්ම අපි පෙර ඇගීම් පරීක්ෂණයේදී බලන්නේ ජාතික නිපුණතා සම්මත වලට අනුව අවසාන ඇගීම් පරීක්ෂණයට අදාළව ප්‍රායෝගික වෙන්න පුළුවන් ලිඛිත පරීක්ෂණ වල මේ අදාළ දැනුම තියනවද කියලා මේ නිපුණතා සම්මත අනුව වාචිකව එක සාකච්ඡා කරලා බලනවා මේ දැනුම අවසාන ඇගීම් පරීක්ෂණයට තියනවද කියලා. ඉතින් ඔහු පෙර ඇගීම් පරීක්ෂණයෙන් සමත් වෙනවා නම් කොන්ෆිඩන්ස් එනවා නම් ඔහු අවසාන ඇගීම් පරීක්ෂණයට යනවා. ඒතර අවසාන ඇගීම් පරීක්ෂණයේදී දැනුම බලන්න කොම්පිටන්සි එක බලන්න නිපුණතාවය බලන්න ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ලිඛිත පරීක්ෂණයකට පෙනී සිටින ලිඛිත පරීක්ෂණයෙන් අපිට එවිඩන්ස් ගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රායෝගික පරීක්ෂණයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වාචික ප්‍රශ්න කිරීම වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු කලින් කරපු වැඩ දිහා බලලා වීඩියෝ ක්ලිප්ස්, ෆොටෝග්‍රාෆ්ස් ඒ එවිඩන්ස් බලන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් වර්ක් ප්ලේස් එකක කිසියම් සුපර්වයිසර් කෙනෙක් යටතේ වැඩ කරොත් ඔහුගේ රිපෝට්ස් බලන්න පුළුවන්. මේ වගේ එවිඩන්ස් ගණනාවක් තියෙනවා RPL NVQ මේ ක්‍රමවේදය හරහා ඇගීම් පරීක්ෂණ ලක් කිරීමේදී. එතකොට මේ කියන සාධක ගැන සලකා බලලා ඔහු කොන්ෆිඩන්ස් නම් මේ සියන ජාතික නිපුණතා සම්මතත් එක්ක ඔහුගේ දැනුම ගැලපෙනවා නම් ඔහුට අවසාන වශයෙන් NVQ level 3-4 කියන මට්ටම් වලට සහතික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි මේ සියල්ල සම්පාදනය කළ තියෙන මේ සියල්ල සැකසෙන්නේ ජාත්‍යන්තරව ඔබට පිළිගැනීමක් ලබා දෙන විශේෂයෙන්ම වෘත්තීයක වසර ගණනක් නියැලෙන කෙනෙක්ට NVQ සහතිකය ලබා ගැනීමට හැකියාවක් තිබෙන ක්‍රමවේදය තමයි RPL ක්‍රමවේදය. දැන් අපි දකිනවා විශේෂයෙන්ම දැන් රජයේ ආයතනවලත් බොහෝ වෙලාවට මේ නලින් මහත්මයා මේ අපි දකින්නේ දැන් අර විභාග සහතිකයක් වුණත් ගන්න ගියාම ඉක්මනටම ගන්න ඕන නම් යන්නේ සභාපතිතුමා ගාවට. කොහොම හරි වැඩේ කරගන්න හැම වෙලාවෙම අපි යන්නේ සභාපතිතුමා ගාවට නැත්නම් ඒ ඉහළ මුල්පුටු දරන කෙනා ගාවටනේ. හැබැයි දැන් මේ සහතිකෙත් කඩිනමින් ලබා ගන්න ඕන නම් ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම දැන් අපි කෙනෙක් සමහර වෙලාවට විදේශගතව ඉඳලා ලංකාවට ඇවිල්ලා සහතිකයක් ලබා ගන්න උනන්දු වෙනවා වෙන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට සුවිශේෂී ක්‍රමයක් ලෑස්ති කරලා තියෙනවා සති දෙක කාලයක් ඇතුළත ලබා දෙන්න. ඒක මම ඉස්සෙල්ලා කිව්වා. එහෙම එන්න අවශ්‍ය නැහැ සභාපතිතුමා ගාවට. ඒ අදාළ අංශයට ඇවිල්ලා යම් මුදලක් අය කිරීමක් කරනවා වැඩිපුර දැන් සුජීව ඉස්සෙල්ලා පැහැදිලි කර ආකාරයට වඩා රුපියල් 25000ක මුදලක් අපි අය කරනවා. අපි විශ්වාස කරන නමුත් ඒ ආයෝජනයක් ඒ මුදල කෙනෙකුට මොකද අපි ඇත්තටම මේ ක්‍රියාවලියේදී
කණ්ඩායම් කීපයක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඇගයීම් කරුවන් සහ ඒ පෙර ඇගීම් සඳහා නිලධාරීන් සහභාගී වෙනවා. අපි යම්කිසි කෙනෙකුට එයාට තනියම මේ කාලය තුල ඉක්මනින් ලබා ගන්න ඕන නම් මේ පහසුකම සලස්සලා තියෙනවා යම් ගෙවීමකට යටත්ව. හොඳයි, අපි කතා කරන්න සූදානම් තවත් බොහෝ තොරතුරු තිබෙනවා. විශේෂයෙන්ම ඔබේ බොහෝ ප්‍රතිචාර තිබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ නයිට නැත්නම් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පිළිබඳව මේ ලබා දෙන සේවය, ලබා දෙන පාඨමාලා මේ සියල්ල පිළිබඳව ඔබ පැහැදිලිමින් ඉන්න බව අපි දන්නවා. ඒ නිසාම තවත් බොහෝ දේවල් කතා කරන්න ඕනේ. අපිට කලින් විරාමයක් ලබා ගන්න. ඔබලාටත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නැත්නම් කෙටියෙන්ම කිව්වොත් නයිට ආයතනය පිළිබඳව අපි මැදිරිට ආරාධනා කළේ නයිට නැත්නම් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරී සභාපතිතුමන් තරංග නලින් කම්ලත් මහත්මයා, ඒ වගේම සහකාර අධ්‍යක්ෂකයන් සුජීව වික්‍රමසිංහ මහත්මයා. අපි දැන් බොහෝ තොරතුරු කතා කළා. දැන් ඔබට හොඳින්ම පැහැදිලි ඇති NVQ නැත්නම් ජාතික වෘත්තීය සුදුසුකම කියන්නේ මොකද්ද? කොයි ආකාරයෙන්ද මේ දේ ලබා ගන්න පුළුවන්? වෘත්තීයක නියැලෙනවා නම් ඔබට හැකියාව තියෙනවා NVQ සහතිකයක් ලබා ගන්න. දැන් නලින් මහත්මයා මේ සහතිකය දැන් ඔබතුමන්ලා සුජීව මහත්මයාත් කිව්වා NVQ level 4 වෙනකම් ගන්න පුළුවන්. එතකොට එතනින් එහාට වෘත්තීයක නියැලෙන කෙනෙක්ට හැකියාවක් නැද්ද NVQ level 7 දක්වා යන්න? NVQ 7 වෙනි මට්ටම දක්වා යන්න කොහොමද එහෙම යනවා නම් යන්න පුළුවන්? ඔව්, දැන් අපි පෙර දැනුම ඇගීම් ක්‍රමයට RPL යටතේ සහතික ලබා ගැනීම සම්බන්ධව තමයි සාකච්ඡා කරේ. එහෙම සහතිකයක් ගන්න කෙනෙකුට අතනම level 5, 6, 7 කියන මට්ටම් තුනටම ළඟා වෙන්න අවශ්‍ය ආයතන පද්ධතිය රජය විසින් දැන් සකස් කරලා තියෙනවා. ඒ කෙනෙකුට අපි සමහර ශාස්ත්‍රවල නිපුණ ශිල්පීන් සඳහා පස්වන මට්ටම සඳහා යම් ශාස්ත්‍රයක පස්වන මට්ටමේ NVQ සහතික ධාරීන් නැත්තම් විශේෂ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා ත්‍රිතික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවෙන්. මොකද අපි දන්නවා මේ සමහර වෙලාවට යම් වෘත්තීයකදී ඒ වෘත්තීය ඇසස් කරන්න කෙනෙක් බිහි යුතුයි ඊට පස්සේ NVQ සහතික අනිකට ලබා ගැනීම සඳහා. ඒක නිසා මට්ටම් 5 සඳහා සුවිශේෂී ක්‍රමවේදයක් තියෙනවා. නැත්නම් අපේ level 4 සහතිකයක් ගන්න කෙනෙකුට ඉතාමත් හොඳ ආයතනික පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා level 5, 6 සහ 7 ගන්න. දැන් 7 වෙනි මට්ටම කියන්නේ අපි සුජීවත් පැහැදිලි කරා වගේ උපාධි මට්ටම. අපි මේ මට්ටම ලබා දීම සඳහා යුනිවෝටෙක් එක වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය නිර්මාණය කරලා තියෙනවා. හොඳයි. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හරහා විතරද මේ NVQ level 7 වෙනි මට්ටම නැත්නම් NVQ 7 වෙනි මට්ටම ලබා ගන්න පුළුවන් නැත්නම් අනිකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් පුළුවන්ද? කොහොමද ඒ තත්ත්වය? ඔව්, දැන් අපි මේ ක්‍රමවේද දෙක අතර වෙනසක් තියෙනවා. කියන්නේ අපි දන්නවා රටක ශ්‍රම බලකාය ප්‍රධාන වශයෙන්ම ඇකඩමික් අයගෙන් සමන්විත වෙන්න ඕනේ. ඒ වගේම තාක්ෂණ අයගෙන් සමන්විත වෙන්න ඕනේ. ඉතින් අපි මේ NVQ මට්ටම් නිතරම කතා කරන්නේ තාක්ෂණික පැත්තෙන්. එතකොට දැන් අපි ඒ තාක්ෂණික මට්ටම පැත්තෙන් එන අය සඳහා දැනට යුනිවෝටෙක් එක තමයි ඒ level 7 නැත්නම් උපාධි මට්ටමේ සහතිකයක් ලබා දීමට අදහස් කරන ස්ථානය. නමුත් දැන් අපි අලුත් අපේ රජයේ අදහස අනුව මේක මට්ටම් 7න් නවතින්නේ මට්ටම් 14 දක්වා ආචාර්ය උපාධිය දක්වා යන ආයතන පද්ධතියක් ක්‍රමවේදයක් අපි සකස් කරමින් පවතිනවා. ඊටම ඉක්මනින් මේ දේවල් සැකසෙවි. අනිවාර්යයෙන්ම. හොඳයි. ඒ අතරේ සුජී මහත්මයාගෙන් දැනගන්න කැමති අපි අර කලිනුත් කතා කළා කොහොමද දැන් මේ පරීක්ෂණ සිද්ධ කරන්න ඔබතුමන් සඳහන් කළා කිසියම් ආකාරයක වෘත්තීයක නියැලෙන කෙනෙක් නම් ඔබට හැකියාව තියෙනවා මේ NVQ මට්ටමකට ළඟා වෙන්න. NVQ 4 වෙනි මට්ටම දක්වා ළඟා වෙන්න පුළුවන්. හැකිනම් 5 වෙනි මට්ටම දක්වාත් ළඟා වෙන්න හැකියාවක් තියෙනවා. දැන් මේ මට්ටම ලබා දෙනකොට කොයි විදිහටද පරීක්ෂණ සිද්ධ කරන්නේ? අපි කැමති දැනගන්න. දැන් අර ඔබතුමන් සඳහන් කළ විශේෂිත ක්‍රමවේදයක් යටතේ පරීක්ෂණ පවත්වන ඔවුන්ගේ අර අත්දැකීම් පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන්. නැත්නම් විශේෂයෙන්ම මේ ප්‍රායෝගික ලබා තියෙන අත්දැකීම් පිළිබඳව කිසියම් ආකාරයක සහතිකයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒ හරහා ඇගීමට භාජනය වෙනවා කියලා. කොහොමද මේ පෙර ඇගීම් මට්ටම සහ පසු ඇගීම් මට්ටම සිද්ධ වෙන්නේ? අපි කතා කරමු ඒ ගැන. අපිට NVQ RPL සහතිකයක් ගන්න ලියාපදිංචි වුණාට පස්සේ ඊළඟ අවස්ථාව තමයි ඔවුන්ගේ වෘත්තියට අනුව අපි ඔවුන්ට පෙරැගීම් පරීක්ෂණයක් සඳහා ඔවුන්ට කැඳවීමක් කරනවා. පෙරැගීම් පරීක්ෂණයේදී කරන්නේ ත්‍රිතික වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචිලා ඉන්න ඇගීම්කරුවෙක් විසින් ජාතික නිපුණතා සම්මත වලට අනුව
මේ අයදුම්කරුගේ දැනුම කුමන මට්ටමකට තියෙනවද අවසාන ඇගීම් පරීක්ෂණය කිරීමට උට හැකියාව තියෙනවද කියලා කොන්ෆිඩන්ස් එක තියෙනවද කියලා සලකා බලන එක තමයි පෙර ඇගීම් පරීක්ෂණදී කරන්නේ. එතෙන්දී පැහැදිලිව මම කලින් කිව්වා වගේ ජාතික නිපුණතා සම්මතයේ තියෙනවා හදලා තියෙනවා යුනිට්ස් සහ පැකේජස් කියලා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි එක එක දැන් කිසියම් උදාහරණයක් විදිහට මේෂනරි කියලා වෘත්තිය ගත්තොත් ඒ කියන්නේ අපි දැන් කියන කන්ස්ට්‍රක්ෂන් ක්‍රාෆ්ට්මන් කියලා. එතකොට ඒ වෘත්තියට අදාළව තියෙනවා මේ නිපුණතා සම්මතය තුල තමන් කැමති කොටස් වලින් කොටසක් තෝරගෙන මේ නිකු සහතිකය ලබා ගන්නත් පුළුවන්. මොකද මම අර කලින් කිව්වා වගේ ලෙවල් යුනිට්ස් වලින් සමන්විත පැකේජස් තියෙනවා. අපි කියමු ලෙවල් 3 එකක් ගන්නව නම් සමහර වෙලාවට යාට කරන්න තියෙන්නේ යුනිට්ස් 3ක් හෝ 4ක් කොටස් 3ක් හෝ 4යි කරන්න තියෙන්නේ. ලෙවල් 4 එකක් ගන්නව නම් ඊට වඩා වැඩි දැනුමක් ඇගීමට ලක් කරනවා. එතකොට එතෙන්දී අපි බලනවා මේ කෙනාගේ මූලික සුදුසුකම් අපි පරීක්ෂා කිරීම කරනවා RPL හරහාවම සේවා පළපුරුද්ද හරියටම තියෙනවාද කියලා. ඩොකියුමන්ටේෂන් පාර්ට් එක පළවෙනි එක. ඒතර සේවා පළපුරුද්ද ලෙවල් 3 වලට යන අර කලින් කිව්වා වගේ අවුරුදු 1කමාරකට වැඩිපුර තියෙනවනම් 4 ඉල්ලපු කෙනෙකුට 4කට වැඩිපුර තියෙනවනම් ඕන අර මූලික සුදුසුකම් සපුරලා තියෙනවනම් අපි ඔවුන්ගේ ඩොකියුමන්ටේෂන් පාර්ට් එක කම්ප්ලීට් වෙනවා. ඊළඟට මම කිව්වා වගේ ප්‍රී ඇසෙස්මන්ට් එකේදී අවසාන ඇගීම් පරීක්ෂණ අදාළ දැනුවත් කිරීම සහ අවසාන ඇගීම් පරීක්ෂණයේදී ඔවුන්ගේ බලාපොරොත්තු වෙන කාරණා පිළිබඳව ඔහුට දැනුම තියෙනවද කියන එක සලකා බැලීමක් කරනවා. ඊට පස්සේ අපි එතනින් ඔහු පෙර ඇගීම් පරීක්ෂණයේදී සුදුසුකම් සපුරලා තියෙනවා නම් අවසාන ඇගීම් පරීක්ෂණයට යන්න. අවසාන ඇගීම් පරීක්ෂණය සංවිධානය වෙනවා. ගොඩක් වෙලාවට එක එක වෘත්තීන් වලට අනුව මේක සංවිධානය වෙන ආකාරය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අද වෙනකොට ජාතික වශයෙන් ලිඛිත පරීක්ෂණ පැවැත්වෙන වෘත්තීන් තියෙනවා 13ක්. රූපලාවන්‍ය ශිල්පී, පෙරපාසල් ගුරු, කේශාලංකාර ශිල්පීන්, නර්ස් ඇසිස්ටන්ට්, ඊට පස්සේ විදුලි කාර්මික ශිල්පීන් මේ වගේ වෘත්තීන් බේක කුක් වගේ වෘත්තීන් 13ක් සඳහා තියෙන ලිඛිත පරීක්ෂණ. මේ ලිඛිත පරීක්ෂණය සමත් වුණාට පස්සේ ඊළඟට ඔවුන් අවසාන ඇගීම් පරීක්ෂණයට යනවා. එතන මේ ලිඛිත පරීක්ෂණයේ එවිඩන්ස් එකත් අරගෙන තමයි අවසාන ඇගීම් පරීක්ෂණයට යන ඔහු සමත් වීම කියන කාරණාව. ඒ වෘත්තීන් වල එහෙම නැත්නම් අපි ඍජුවම ඕන අවසාන ඇගීම් පරීක්ෂණයට යොමු කරනවා. අවසාන ඇගීම් පරීක්ෂණයේදී ගොඩක් වෙලාවට ප්‍රායෝගික පරීක්ෂණ පැතිවලට බරයි මේ ක්‍රමය තුල. එතකොට මම දැන් කලින් කිව්වා වගේ මේෂනරි වගේ වෘත්තියක ප්‍රායෝගිකව ඔහුගේ හැකියාව බලනවා එක එක යුනිට්ස් වලට අදාළව පැකේජ් වලට අදාළව අපි උදාහරණයක් විදිහට කළු ගලින් බැම්මක් බඳින්න තියෙනවා. ඊට පස්සේ ඒ වගේම ගැඩොලින් බැමි බඳින්න තියෙනවා. ඒ වගේම කපරාරු කරන විදිය කොහොමද? ඒ පිළිබඳව ප්‍රායෝගිකව පරීක්ෂා කරලා බලන්න. ටයිල් එකක් හරියට අල්ලන්න පුළුවන්ද? මේ වගේ ප්‍රායෝගික කාරණා පිළිබඳව වැඩි නැඹුරුතාවයක් තියෙනවා අවසාන ඇගීම් පරීක්ෂණයේදී. එතෙන්දී ඇගීම් කරුවන්ට ඔවුන්ට හැකියාව තියෙනවා ඔවුන්ගේ වෙනත් එවිඩන්ස් ප්‍රායෝගිකව එවලේ කළ පරීක්ෂණයට අමතරව ඊට කලින් කරපු ඔවුන්ගේ ඩීටේල්ස් වීඩියෝ ෆොටෝග්‍රාෆ්ස් මේ ආදී කරුණු සලකා බැලීමට හැකියාව තියෙනවා. මේ අනුව තමයි අවසාන ඇගීම් පරීක්ෂණය සංවිධානය වෙන්නේ. හොඳයි. දැන් ඔය අතරදී අපි දකිනවා විශේෂයෙන්ම මේ සමාජයේ බොහෝ දෙනෙක් අතර මේ කතාව මේ ප්‍රබල මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් NVQ සහතිකයක් ලබා ගන්න නයිට් එකට යනවා කියන දේ බොහොම ප්‍රසිද්ධයි සුලභයි හැම දෙනෙක්ම කතා බහ කරනවා. හැබැයි ඔය අතරදී අපි දකිනවා මේ වෙන වංචාකාර ආයතන වලට ගිහිල්ලා ඒ වංචාවන්ට අහු වෙලා අන්තිමට දුක් විඳින බොහෝ පිරිසකුත් ඉන්නවා අපේ සමාජයේ. අර සමහර ආයතන ක්‍රියාත්මක වෙනවා NVQ කියන මේ බෝඩ් එක පාවිච්චි කරලා ඒදී නිසි ප්‍රමිතියකින් තොරව සිද්ධ කරන ආයතන. මේ පිළිබඳව කතා කළොත් එහෙම කොහොමද? දැන් ඔබතුමන්ලා අර ප්‍රමිතිය පිළිබඳව ආරම්භයේදීම සඳහන් කළා ප්‍රමිතිය පිළිබඳව ඔබතුමන්ලා ඒ පිළිබඳව සුරක්ෂිත වෙනවා, ඒ පිළිබඳව ඔබතුමන්ලා සහතික වෙනවා. ඒ අතරදී මේ පෞද්ගලිකව මේ වංචා කරන ආයතනත් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. අපි ගැන කතා කරමු සභාපතිතුමා. ඔව් ඇත්තටම දැන් NVQ ක්‍රමවේදය 2005 සකස් කරාට පස්සේ තෘතික සහ වෘත්තීය කොමිෂන් සභාවේ මේ ක්‍රමවේදය ඉතාමත් හොඳ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් සමහර ආයතන පවතිනවා දැන් RPL කියන ක්‍රමවේදය යම්කිසි කෙනෙක්ගේ පෙරදැනුම ඇගීම් මත යාට සහතිකයක් ලබා දීමට කරන ක්‍රමවේදයක්. අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ CBT නැත්නම් අපේ මධ්‍යස්ථානගත පුහුණු වීම ලබන සහ EBT Enterprise Based Training වල ඉන්න අපේ දුවදරුවන් යම්කිසි කාලයක් අවුරුද්දක් එකහමාරක් වගේ හොඳ පුහුණුවකින් පස්සේ තමයි මේ NVQ මට්ටම් වලට සහතික ලබන්නේ. ඉතින් අපි
අනිවාර්යයෙන්ම සහතික කරලා තියෙනවා. RPL ක්‍රමවේදයේ යටතේ යම්කිසි නිපුණතා මට්ටමට ඒ නිපුණතා මට්ටමට පැමිණියවලා නැති කෙනෙක්ට සහතිකයක් ලබා නොදීමට. මොකද සමාජය තුළ හෝ ජාත්‍යන්තරික වශයෙන් මේ සහතික තුනම එකයි. මේකේ කොහෙවත් ගහලා නැහැ මේ RPL ක්‍රමවේදයට ලබා ගත්තා කියලා. මොකද අපි මේක වෘත්තීය සුදුසුකමක් වශයෙන් සලකන්නේ. ඉතින් ඒ කෙනෙකුට මොන ක්‍රමවේද යටතේ දැනුම ලබා ගත්තත් ඔහුට අයිතියක් තියෙනවා තමන්ගේ නිපුණතාවය සහතික කරලා රජයේ සහතිකයක් ලබා ගැනීම සඳහා. ඉතින් මම හැමතිස්සෙම ආරාධනා කරන්නේ මේ රජයේ ආයතන හරහා මේ සහතික NVQ සහතික ලබා ගන්න කටයුතු කරන්න කියන. අපි දකින්න අර ප්‍රායෝගික පරීක්ෂණ නේද? පැවැත්වෙන. හොඳයි සුජී මහත්මයා දැන් ඒ විදිහට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන ඔය අතරදී දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමාජයේ බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ සහතිකය ලබා ගන්න බොහෝ පිරිසක් ඔවුන්ගේ උපරිම හැකියාවන් දක්ෂතාවන් ප්‍රදර්ශනය කරලා මේ සහතිකය ලබා ගන්න. හැබැයි මේ ප්‍රමිතිය ඉදිරියට පවත්වගෙන යනවාද? ඔබතුමන්ලා පසු විපරමක් සිද්ධ කරනවද? අපි මේ NVQ සහතිකය දුන්නට මේ පිරිසේ විදිහටම ක්‍රියාත්මක වෙනවද? නැත්නම් කොහොමද NVQ සහතිකය ඔබතුමන්ලා ලබා දෙනකොට මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙනවද? හරි කෙනාට සහතිකය දෙන්න. ඔව් අපි ඇත්තටම විශේෂයෙන්ම RPL ක්‍රමවේදය හරහා ඇගීම් පරීක්ෂණ පැවැත්වීමේදී ඔවුන්ගේ චක්‍රලේඛන ප්‍රකාරව තියෙන මූලික සුදුසුකම් පිළිබඳව අපි නියමානුකූලව සලකා බලනවා. ඒ අතර සුජී මහත්මයා අපි මේ දකින්න දර්ශන ගැනත් අපි පැහැදිලි කරමු. මේ රූපලාවන්‍ය ශිල්පීන් සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ. ඔව්. හොඳයි අපි කතා කරමු. මේ එතෙන්දී අපි පැහැදිලිවම ඔවුන්ගේ සේවා කාලය සහ ඒ සනාථ කර ගැනීම සඳහා අදාළ අවශ්‍ය ආයතන සමග ගනුදෙනු කරමින් ඔවුන්ගේ තහවුරුවක් කරගන්නවා නියමිත ආකාරයෙන් සේවා පළපුරුද්දක් තියන අයද කියලා. ඊට අමතරව අපි ඇගීම් පරීක්ෂණ පැවැත්වීමේදී අවසාන ඇගීම් පරීක්ෂණවලදී ත්‍ෘතික වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව සහ අපි එකතු වෙලා මේ ඇගීම් පරීක්ෂණ නිවැරදි ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා මොනිටර් කරන්න අපේ වෙනම සැලැස්මක් තියෙනවා. විශේෂයෙන්ම අපි සෑම ඇගීම් පරීක්ෂණයකදීම ත්‍ෘතික වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවටත් දැනුම් දෙනවා. ඒ ඇගීම් පරීක්ෂණ නිසි ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා මොනිටර් කරන්නට ඔවුන්ගේ කණ්ඩායමක් ඒ සඳහා යොදවන්න. අපේ පැත්තනොත් අපේ නිලධාරී නිරන්තර සොයා බැලීම් කරනවා මේ පරීක්ෂණය අදාළ නියම ප්‍රමිතියට අනුව සිද්ධ වෙනවද කියන කාරණාව පිළිඹු කරගන්න. ඒ නිසා මේ සඳහා මේ යොදා ගැනීම පරීක්ෂකවරුන්ගේ ප්‍රමිතිය කොහොමද? ඔව් අපි ත්‍ෘතික වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචි පරීක්ෂකවරු පමණයි මේ පරීක්ෂණ සඳහා යොදාගන්නේ. ඔවුන්ගේ ඉදිරියේදී දැනුම යාවත්කාලින කරමින් මේ தත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙනෙන්න වැඩපිළිවෙලක් ත්‍ෘතික වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව කරගෙන යනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම ඒ කියන්නේ අපිත් එක්ක කමිෂන් එකේ ලියාපදිංචි ඇගයුම් කරුවන් පමණක් සම්බන්ධ කර ගැනීම තුළ මම විශ්වාස කරනවා මේ ක්‍රමවේදය අපිට ගුණාත්මයෙන් යුතුව ඉදිරියට ගෙනියාමේ හැකියාව තවදුරටත් තියෙනවා කියලා. ඒ වගේම මම නැවතත් මේ ප්‍රවේශය ගන්න ඔබතුමාට කලින් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ගරු සභාවතුමා පැහැදිලි කරා. මේ ඇත්තම රාජ්‍ය ආයතනයකට ඉතාමත්ම අඩු මුදලක් දීලා ඔවුන්ගේ නිපුණතාවය සහ හැකියාව පෙන්වලා සහතිකය ලබා ගැනීමේ ක්‍රමවේදයක් විවරව තිබියදී අතරමැදි සමහර පුද්ගලයන් මේක ව්‍යාපාරික අරමුණෙන් ගොඩක් අපේ ජනතාව රවට්ටමින් මුදල් ලබා ගැනීමේ උත්සාහයන් නිරත වෙන බවට තොරතුරු යම් ලැබිලා තියෙනවා. ඒක අපි දකිනවා මේ ලක්ෂ ගණන් මුදල් වැය කරන නිරාපරාධ මේ හැමදේම වියදම් කරන් සුජී මහත්මයා අන්තිමේදී ඔවුන් අර දුක් විඳිනවා මේ අපිට හරි හමන් සහතිකයක් හම්බුනේත් නැහැ. අපි වියදම් කරපු මුදලෙන් ඇති වැඩකුත් නැහැ. හැබැයි ඔබතුමන්ගේ ආයතනයේ මේ නම බොහොම කාලෙකින් නම් තියාගෙන ඉන්න ආයතනයක් විදිහට නයිට් ආයතනය ගැන බොහෝ දෙනෙක් දන්නවා. ඔව් ඇත්තටම මම කිව්වෙත් අපිටත් සමාජයේ හම්බෙලා තියෙනවා විශාල වශයෙන් රුපියල් 80000 ලක්ෂ වියදම් කරලා NVQ සහතික ලබා දෙනවා කියලා විවිධ ආයතන වලට ගිහිල්ලා ඒ අවසානයේ ඒ දරුවන්ට ඒ සහතිකය ලබා ගැනීමට හැකියාව නොලැබිලා නැවත අන්තිමට එන්නේ රජයේ ආයතනයක් විතර තමයි. ඇවිල්ලා සහතිකය ලබා ගන්නවා. ඒ නිසා අපි පැහැදිලිව දැනුවත් වෙන්න ඕන අපේ සමාජයේ ඉන්න මේ නිපුණ ශිල්පීන් වගේම දුවදරුවන් Taman පාඨමාලාවක් තෝරා ගනිද්දී Taman යම්කිසි සහතිකයක් ලබා ගැනීමට අයදුම් කරද්දී විශේෂයෙන්ම මේ රාජ්‍යාංශයේ යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වෙන ආයතන පිළිබඳව දැනුවත් වෙන්න සහ පෞද්ගලික අංශයේ විධිමත් ආකාරයෙන් මේ කටයුතු කරගෙන යන නිවැරදිව මේ පුහුණුව ලබා දෙන ආයතන පමණක් තෝරා ගැනීම සම්බන්ධව දැනුවත් වීමෙන් කටයුතු කරන්න කියන එක ඉල්ලීම කරනවා. මොකද එහෙම නැත්නම් අතරමැදි පුද්ගලයන් විවිධාකාරයෙන් මේ වෘත්තීය සහතික ලබා දෙන බවට දැනුවත් කරමින් විවිධාකාරයෙන් මුදල් ලබා ගැනීම සිදු කරන බවට සමාජය තුළ මතයක් තියෙනවා. ඒක නිවැරදි කරන්න නම් අපේ ඉල්ලීම කරන්නේ මේ පිළිබඳ ඉතාමත්ම නිවැරදි දැනුවත් වීමෙන් යුතුව මේ පාඨමාලාව තෝරගන්න, ඒවට සම්බන්ධ වෙන්න, රජයේ හෝ පෞද්ගලික අංශයේ විධිමත් ආයතන කරා පියනගන්න. එතෙන්දී කිසියම් හෝ ගැටලු සහගත තත්ත්වයක් ඔවුන්ට තියෙනවා නම්
ත්‍ෘතික වෘත්ති අධ්‍යාපන කමිෂන් සභාවෙන් වගේම ණයිට ආයතනින් විමසීමක් කරලා ඔවුන්ට ගැළපෙන අදාළ පාඨමාලාව හෝ අදාළ වෘත්තියට අදාළ සහතිකය ලබා ගැනීම සඳහා යොමු වෙන්න කියන ආරාධනාවත් මේ අවස්ථාවේ කරන්න කැමතියි. දැන් සභාපතිතුමා නලින් ගම්ලත් මහත්මයා මේ අර අපේ සුජය මහත්මයා කිව්වා වගේම මේ බොහෝ වෙලාවට විශ්වාසදායී තැනකින් සේවයක් ලබා ගන්න එක තමයි අපිට ගොඩක් වැදගත්. ඒ විශ්වාසය අනාගතයේදී තහවුරු කරන්න හැකියාව තියෙනවා. ඒ ක්‍රමය හරහා දැන් RPL ක්‍රමවේදය එහෙම නැත්නම් පෙර දැනුම පාදක කරගත් ඇගීම් ක්‍රමවේදය යටතේ ඔබතුමාලා LVQ සහතිකය ලබා දෙනකොට දැන් මේ දේ ශක්තිමත් කරන්න සවිබල ගන්වන්න ආයතනයක් විදිහට අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද? අපි දන්නවා ආයතනයේ එක එක කරුණු තියෙනවා. හැබැයි දැන් ඔබතුමන්ලගේ බලාපොරොත්තු සහ අභිලාෂය මේ ක්‍රමේ තවත් ශක්තිමත් කරන එක මොනවාද අරන් තියෙන පියවර? ඇත්ත වශයෙන්ම අපි මේ ක්‍රමවේදය යටතේ සහතිකයක් ගන්න කෙනෙකුට ඒ කාලය අඩු කිරීම තමයි පළවෙනිම අපේ උත්සාහය. ඒ වගේම අපි වෘත්තීය සහ කමිෂන් සභාව ත්‍ෘතික වෘත්තීය කොමිෂන් සභාව සමග සාකච්ඡා කරලා තියෙනවා මේ අවශ්‍ය ඇගයීම් කරුවන් ප්‍රමාණය වැඩි කරන්න. අපිට සමහර වෙලාවට මේ එන ඉල්ලුම් පත්‍ර ඉක්මනින් ඉවර කරන්න බැරි ප්‍රශ්නයකට තියෙන ඇගයීම් කරුවන් නොමැතිවීම මම හිතන්නේ අපි මේ වෙලාවේ ආරාධනා කරන්න කැමතියි යම්කිසි කෙනෙක් මේ වෘත්තීන් සම්බන්ධව සහතික ලැබලා තියෙනවා නම් ලෙවල් 5 සහ 6 මට්ටමේ ඒගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඇගයීම් කරුවන් වශයෙන්. අපි ඒ වෘත්තීන්ට අදාළව ඇගයීම් කරුවන් ප්‍රමාණය වැඩි කරගනිමින් මේ සහතිකය ඉක්මනින් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ වගේම අපේ අමාත්‍යතුමිය ගරු වෛද්‍ය සීතාර්මේපොළ මැතිණියගේ මඟ පෙන්වීම යටතේ අපි ලබන වසරේදී 10000කට NVQ සහතික ලබා දෙන්න RPL ක්‍රමය යටතේ වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා පරපුරට අපි දන්නවා කාන්තාවන් අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සලස්සනවා. විවිධ වෘත්තීන් වල නිරතමින් උදාහරණයකට අපි කියනවා නම් පෙර පාසල් හෙද සහායක සහ රූපලාවන්‍ය සහ මනාලියන් හැඳ ගැනීම වැනි ශේෂ්ත්‍රවල ඉතින් ඒගොල්ලන්ටත් අවශ්‍ය ඒ තමන්ගේ වෘත්තියට අදාළ සහතිකය ලබා දීම සඳහා ලබන අවුරුද්දේ අපි 10000ක පමණ ඉලක්කයකට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔය අතර සුජි මහත්මයාගෙන් බොහොම කෙටි ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ තමයි දැන් විවිධ වෘත්තීන් සඳහන් කළා මේ පෙදරේරු ශිල්පය ඒ වගේම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ මේ හැම ක්ෂේත්‍රයකටම අදාළව RPL මට්ටම හරහා NVQ level 5-4 මට්ටම් කරා ළඟා වෙන්න හැකියාව තියෙනවා. ජනමාධ්‍ය ක්ෂේත්‍රයටත් මොකක් හරි හැකියාවක් තියනවද මේ සඳහා ආයුධම් කරන්න? ඔව් ඇත්තටම මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ වෘත්තීන් ගණනාවක් තියෙනවා RPL ක්‍රමය හරහා මේක සාතික ලබා දෙන්න. අපි මේ වෙන විටත් සැලසුම් කළා මේ මාසේ 28 සහ 29 ජනමාධ්‍ය වේදීන් සඳහා ඇගීම් පරීක්ෂණ පවත්වන්න මූලික දැනුවත් කිරීම සහ පෙර ඇගීම් පරීක්ෂණ සංවිධානය කළා තියෙනවා. මේක කියන්නේ ෆොටෝග්‍රැෆර් වලින් පටන් ගත්තම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල ඉන්න විශාල ප්‍රමාණික ජනමාධ්‍ය වේදීන්ට මේ වෘත්තීය සුදුසුකම ලබා ගැනීමේ මම්පෙත් ඉවරලා තියෙනවා RPL ක්‍රමවේදය තුලින්. අපි නැවතත් ආරාධනා කරන්න සහ දැනුවත් කරන්නත් අවස්ථාවක් උදා කරගන්නවා. මේ වෙනකොට අපිට අයදුම් පත්‍ර 500කට අධික ප්‍රමාණයක් ජනමාධ්‍ය වේදිකෙන් ලැබිලා තියෙනවා. ඒ අයගේ පරීක්ෂණ සැලසුම් කරන්න ගරු සභාපතිතුමාගේ උපදෙස් පරිදි මේ මාසේ 28 සහ 29 අපි ඔවුන් කැඳවලා තියෙනවා ණයිට ප්‍රධාන කාර්යාලයට මේ ඇගීම් පරීක්ෂණ කෙරෙන ආකාරය සහ පෙර ඇගීම් පරීක්ෂණයට අදාළ කටයුතු සිදු කරන්න. තව දුරටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මාධ්‍යවේදී සහෝදරයෝ ඉන්නව නම් අපි ආරාධනා කරනවා මේ අවස්ථාවේ ඔවුන්ටත් අවස්ථාව තියෙනවා. අපි මේ වැඩසටහන් සියල්ල කරන්නේ කිසිම මුදල් අය කිරීමකින් තොරව නොමිලේ අපේ සභාපතිතුමාගේ උපදෙස් පරිදි අපේ ආයතනයක් විදියට සෑම ශේෂ්ත්‍රයේම සවිබල ගැනීම ඒ අරමුණින් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. සමාධිවේදීන්ටත් මේ අවස්ථාව ඉවරලා තියෙනවා මේ NVQ සහතික ලබා ගන්න. හොඳයි තවත් බොහෝ දේ කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. ඔබ හත් වෙනි පැය සමගින් නැවතත් එක්වන්නේ අපි කතා කරමින් ඉන්නේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පිළිබඳව. අපිත් එක්ක සභාපතිතුමා ඉන්න නලින් ගම්ලත් මහත්මයා. නලින් මහත්මයා මේ දැන් කාන්තාවන් විශේෂයෙන්ම ඉලක්ක කරගනිමින් නයිට් ආයතනය වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කළා. ඔය අතරදී නිපුණ ශිල්පීන් ඉලක්ක කරගනිමිනුත් වැඩසටහන් රැසක් දියත් කළා. දැන් ඔය අතරදී කාන්තා නිපුණ ශිල්පීනුත් අපේ රටේ ඉන්නවානේ. ඔවුන් වෙනුවෙන් මොනවද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල? ඔව් දැන් අපි මේ කාලයේදී කාන්තාවන් 4000ක් සඳහා NVQ සහතික පිරිනැමීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ඒ පුහුණු ශේෂ්ත්‍ර විදිහට ගත්තොත් එහෙම අපේ මනාලියන් හැඳ ගැන්වීම, රූපලාවන්‍ය,
ඊට පස්සේ හෙද සහායක සහ පෙර පාසල් ගුරුවරුන් සඳහා මේ ශේෂ 4 සඳහා වැඩසටහන් පවත්වාගෙන යනවා. අපි මේ මාසේ 15 දක්වා මනාලියන් හැඳගැන්වීම සහ රූපලාවන්‍ය ශිල්පීන් සඳහා අයදුම් පත්‍ර නිකුත් කිරීමක් කරා අපි අදහස් කරනවා ඒ කාලය මේ මාසේ අවසානය දක්වා දික් කරන්න. මොකද විශාල ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් පවා. ඉතින් මේ ශේෂ්ත්‍රය යම් මට්ටමකට දැන් රට තුල හැදිලා තියෙනවා. නමුත් මේ ශිල්පීන් සඳහා සහතික ලැබු ක්‍රමවේදයක් තිබෙන්නේ නැහැ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කාලය ඇතුළත 4000ක් කාන්තාවන් මේ ක්‍රමවේදය යටතේ NVQ සහතික ලබා දෙන්න. හොඳයි අධ්‍යක්ෂ ඇගීම් සහකාර අධ්‍යක්ෂ ඇගීම් සුජය වික්‍රමසිංහ මහත්මයාගෙන් දැනගන්න කැමතියි දැන් කෙනෙක්ට NVQ level මට්ටමකට ළඟා වෙන්න අවශ්‍යතාවක් ඇති. මේ NVQ සහතිකයක් ලබා ගන්න බොහෝ දෙනෙක් කැමති ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ඔබේ ඔබේ අර අත්දැකීම් වලට හැකියාවට තැනක් දෙන්න තමයි මේ හැම දෙයක්ම ලබා දෙන්නේ. දැන් මේ වගේ NVQ level සහතිකයක් ලබා ගන්න මොකද්ද අපි කරන්න ඕන දේ? මොකද්ද මේ සඳහා වෙන ක්‍රියාපටිපාටිය? දැන් සහතික අත්දැකීම් සතුව කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කෙනා කොහොමද NVQ සහතිකයක් ලබා ගන්නේ? කොතනින්ද අපි පටන් ගන්න ඕනේ? මුලින්ම මේ RPL ක්‍රමය හරහා NVQ සහතිකයක් ලබා ගැනීමේදී ඕන් අදාළ NVQ RPL අයදුම් පත්‍රයක් විධිමත්ව පුරවලා ඒ අයදුම් පත්‍රය සමග බාර දිය යුතු ලියකියවිලි කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි සම්පූර්ණ විධිමත්ව නිවැරදිව සම්පූර්ණ කරපු NVQ RPL අයදුම් පත්‍රයක්. මේ අයදුම් පත්‍රය ගන්න පුළුවන් නයිටා අපේ දිස්ත්‍රික් කාර්යාල තියෙනවා 25ක් දිස්ත්‍රික් 25ෙම. ඊට අමතරව නයිටා වෙබ්සයිට් එකට ගිහිල්ලා NVQ RPL ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පළවෙනි කාරණා තමයි මේ ඇප්ලිකේෂන් එකක් අරගෙන නිවැරදිව අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීම. ඊළඟට මේ අයදුම් පත්‍රයත් එක්ක ඉදිරිපත් කරන්න ඕන ලියකියවිලි කිහිපයක් තියෙනවා. එකක් තමයි ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් මේකත් එක්ක අමුණන්න ඕන. ඊට අමතරව Tamanගේ සේවා කාලය සනාථ කිරීම සඳහා ලබාගත් සේවා සහතිකයේ සහතික කළ පිටපතක්. එතෙන්දී මම කලින් කිව්වා වගේ පෞද්ගලික අංශයේ වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් අවුරුදු 4කට වඩා වැඩි සේවා කාලය සහිත සේවා සහතිකයක් වගේම ඔහු අවුරුදු 4ක කාලයක් එම ආයතනයේ වැඩ කරා කියලා තහවුරු කරන්න EPF ડોකියුමන්ට් එකක් ඇටච් කරන්න ඕන මේකත් එක. ඒකත් කොපි එකක් ඕන ත්‍රූ කොපි කරපු. ඊට අමතරව මම කලින් කිව්වා වගේ ලියාපදිංචි ගාස්තු ගෙවන්න තියෙන 1500 මුදල ඒක අයදුම් පත්‍රයේ තියෙනවා පැහැදිලිවම තොරතුරු මේ රුපියල් 1500 මුදල ගෙවන්න ඕන ගිණුම් අංක සහ ඒ තොරතුරු මුදල් ගෙවපු ලබාගත් රිසිට් පත්. යම් කෙනෙක් මම කිව්වා වගේ ව්‍යාපාර ලියාපදිංචිය හරහා අයදුම් කරනවා නම් මොකද මේක අයදුම් කරන්න ක්‍රම කීපයක් තියෙනවා අර විධිමත් සේවා කරන අය එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරයක් කරන අය සහ රැන් රැකියාවක් විදියට කරන අය. ඒතර අර විධිමත්ව කරන අය තියෙනවා නම් ඒ BR එකේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ කොපි එකක් සත්‍ය පිටපතක් විදියට තහවුරු කරලා ඇටච් කරන්න ඕන. ඊට අමතරව මේ ව්‍යාපාරය තවමත් පවත්වාගෙන යන බවට ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත් ලිපියක සහතික කළ පිටපතක් ඇටච් කරන්න ඕන. මෙන්න මේ කියන ලියකියවිලි ටික සම්පූර්ණ කරාට පස්සේ එයාට පුළුවන් ලියාපදිංචි තැපෑලෙන් හෝ සාමාන්‍ය තැපෑලෙන් නයිටා ආයතනයේ NVQ අංශය විතර තැපැල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙනවිත් නයිටා ප්‍රධාන කාර්යාලයේ NVQ අංශය විතර බාර දෙන්න පුළුවන්. නැත්නම් අපේ දිවයින පුරාපීටි දිස්ත්‍රික් කාර්යාල 25කින් 25ටම බාර දෙන්න පුළුවන්. ඒ හරහා අපිට මේ අයදුම් පත්‍රය ලැබෙනවා. ඊට පස්සේ තමයි අපි අයදුම් කරුවන් නිවැරදිව සම්පූර්ණ කළ අයදුම් පත්‍රය වල තියෙනවා නම් අපේ අංශය තුල ලියාපදිංචි කරලා එතනින් පස්සේ ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. හොඳයි වෙබ් අඩවිය අපිට ගාස්තු පිළිබඳව අපිට තිරේ දැක ගන්න හම්බුණා කොයි ආකාරයෙන්ද ගාස්තු පිළිබඳව සඳහන් වෙලා තියෙන කියලා ඔබට පුළුවන් මේ හැම තොරතුරක්ම ලබා ගන්න ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරී වෙබ් අඩවියට පිවිසිලා මේ තොරතුරු ලබා ගන්න හැකියාව තිබෙන බවත් මතක් කරනවා. ඒ අතර අපි දුරකථන අංක මතක් කරමු. මොන දුරකථන අංක අමතලාද මේ පිළිබඳව තොරතුරු ලබා ගන්න කෙටි දුරකථන අංකයක් නම් තිබෙනවා 1951 දුරකථන අංකය හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්. අපේ අංශය NVQ අංශය ඍජුවම සම්බන්ධ කරන්න පුළුවන් 0112 883යි 783 ඉඳලා මේක දිගුවක් තියෙනවා 5 දක්වා. ඒ වගේම ඕන වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන් අපේ ආයතනයේ අධ්‍යක්ෂක තුමිය අපේ අංශයේ අධ්‍යක්ෂකතුමිය අධ්‍යක්ෂක තත්ත්ව ඒ වගේම සහකාර අධ්‍යක්ෂකවරයා විදිහට මගේ දුරකථන අංකය 071 757යි 883 මේ දුරකථන අංක වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ගරු සභාපතිතුමා සම්බන්ධ කරගන්න පුළුවන් වෙබ් අඩවියේ තියෙනවා සියලුම දුරකථන අංක ඒ අදාළ
සම්බන්ධීකරණය කරගන්න පුළුවන් ඒ හරහා. හොඳයි මම නැවතත් මතක් කරන්න ප්‍රධාන කාර්යාලය අමතන්න පුළුවන් ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඔබට අමතන්න පුළුවන් 0112 888යි 783 මේ දුරකථන අංකය වගේම සහකාර අධ්‍යක්ෂකයින් සම්බන්ධ වෙන්න පුළුවන් 071 757යි 883 අපේ සුජිය වික්‍රමසිංහ මහත්මයා සහකාර අධ්‍යක්ෂතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට 071 757යි 883 ඒ වගේම විශේෂයෙන්ම පොදු අංකය 0112 888යි 782 ඉඳන් අංක 5 දක්වා ඒ වගේම 783 ඉඳන් 785 දක්වා ඔබට අමතන්න පුළුවන්. ඒ වගේම naita.nvq@gmail.com naita.nvq@gmail.com මේ විද්‍යුත් තැපැල් ලිපින හරහා ඔබට පුළුවන් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමගින් සම්බන්ධ වන්න. ඒ අතරදී දැන් අපි විශේෂයෙන්ම කතා කළ අද දවසේදී RPL ක්‍රමවේදය පිළිබඳව ඔබ කිසියම් ආකාරයක වෘත්තියක නියැලෙනවා නම් ඔබටත් හැකියාව තියෙනවා. NVQ සහතිකයක් ලබා ගන්න NVQ මට්ටම් 4-5 දක්වා ඉන්න අනතුරුව ඔබට පුළුවන් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හරහා NVQ 7 වෙනි මට්ටම කරලා ගාවෙන. ඒ විතරක් නෙවෙයි අපේ සභාපතිතුමා නලින් මහත්මයා සඳහන් කළා දැන් ඉදිරියේදී මේ මට්ටම NVQ 14 දක්වා වැඩි කරන්නට කටයුතු කරනවා. ආචාර්ය උපාධිය දක්වා මේ සියලු දේ සන්නද්ධ වෙලා තියෙන්නේ ඔබ වෙනුවෙන්. ඒ අතරදී අපි දැනගන්න කැමති නලින් මහත්මයා දැන් ඔබතුමන්ලගේ ආයතනයේ දැන් තවත් බොහෝ වැඩ කටයුතු රාජකාරී සිද්ධ කරනවා. අපි කැමති බොහොම කෙටියෙන් දැනගන්න තවත් මොනවද පාඨමාලා ක්‍රියාත්මක වෙන්නේ, මොනවද සම්බන්ධ වෙන්න පුළුවන් ජනතාවට, විශේෂයෙන්ම වෘත්ති අධ්‍යාපනයක් ලබන ඉන්න කෙනෙක්ට කොයි වගේ ක්ෂේත්‍රවලටද සම්බන්ධ වෙන්න පුළුවන්? ඔව් ඇත්තටම අද අපි පැහැදිලි කරේ වැඩිපුරම මේ පෙරදැනුම ඇගීම් ක්‍රමයේ යටතේ RPL ක්‍රමයේ යටතේ සහතිකයක් ලබා ගැනීම සම්බන්ධව ඒක අපේ එක රාජකාරියක් පමණයි. අපි අපේ රටේ තරුණ තරුණියන් සඳහා වෘත්ති අධ්‍යාපනය ලබා දෙන්න ප්‍රමුඛතම ආයතනීය විදිහට තවත් ක්‍රමවේද විශාල සංඛ්‍යාවක් පාවිච්චි කරනවා. අපේ ප්‍රධානම පුහුණු ක්‍රමවේදය තමයි ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය. ඉතින් ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය කියන්නේ බොහොම නම්‍යශීලී පුහුණු ක්‍රමවේදයක්. රටේ හැමතැනම තියෙන ආයතනවලදී වෘත්තීය දැනුම ලබාගෙන NVQ සහතික ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපේ පරීක්ෂකවරු 250ක පමණ ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආශ්‍රිතව ඒ සහයෝගයේ අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. ඒ වගේම අපේ ජාතික ආයතන 3ක් තියෙනවා. ඒ ජාතික ආයතන 3ේදී වාර්ෂිකව සහ අපි මාස 6කට සැරයක් අයදුම්පත් කැඳවීමක් කරනවා. ඉතින් ඒ සියලු තොරතුරු අපේ වෙබ්සයිට් එකේ Facebook page එකේ දාලා තියෙනවා. අධ්‍යාපන මට්ටම සලකන්නේ නැහැ. අපි ඕනෑම අධ්‍යාපන මට්ටමක් ලැබුව කෙනෙකුට වෘත්ති අධ්‍යාපනය ලබා ගන්න නයිට් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මම කැමතියි ආරාධනා කරන්න අපේ රටේ තරුණයන් සඳහා මේක උසස් අධ්‍යාපනය ලබනවා වගේම අවස්ථාව තියෙනවා වෘත්ති අධ්‍යාපනය තුලින් ඉහළට යන්න හොඳ වැටුපක් ලබා ගන්න. ඒක නිසා අපි ආරාධනා කරනවා නයිට් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඒගොල්ලන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න. හොඳයි සභාපතිතුමා කියපු කරුණ බොහොම වැදගත්. ඕනම කෙනෙක්ට හැකියාව තියෙනවා සහතිකයක් ලබා ගන්න. අවශ්‍ය වෙන්නේ ඔබේ කැපවීමේ මහන්සිය ඒ දේවල් පමණයි. ඒ නිසා මින් ඉදිරියට දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙන ඒ තුලින් අවසානයේදී රටේ සංවර්ධනය වැඩි දියුණු කරගන්න අවස්ථාව විවර වෙනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නයිට ආයතනයේ සභාපතිතුමන් තරංග නලින් ගම්ලත් මහත්මයා, ඒ වගේම සහකාර අධ්‍යක්ෂකයින් සුජීව වික්‍රමසිංහ මහත්මයා. ඔබ දෙපළටම අපි විශේෂ ස්තුතිවන්ත වෙනවා මේ සිද්ධ කරන්නේ ජාතික කාර්යයක්. ඒ නිසා මාධ්‍ය චාලකයෙක් විදිහට අපි ඔබතුමන්ලා එක්ක අත්වල බැඳ ගන්න අද දවසේදී කටයුතු කළේ. අපි සූදානම් 7 වෙනි පැය සාකච්ඡාව මේ විදිහට අවසන් කරන්න යලිත් හෙට උදේ 7ට අපි ඔබව මුණ ගැහෙනවා. සුබ දවසක්.